And now, live at 7. ආයුබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7. Live at 7 තුලින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ඇමති දුර අත්හල කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යලි කැබිනට්ටුවට එක්වේ. 21 දෙනෙකු ගමන්ගත් ට්‍රැක්ටරයක් වැලිකන්දේදී අනතුරක. එකම පවුලේ සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙකුට දිවි අහිමි වේ. එකට විතර දොඩාංගල රද්දක් කරන අපිත් දුවගෙන යලා බැලුවා. එතකොට මේක ඔක්කොම වැටලා දිගටම පාර දිගේ වැටලා ඉන්නේ මැරලා වගේම ඔක්කොමයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවකට එළඹෙන බව ජනපති පවසයි. බංකොලොත් රටක් බාරගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගූ බව අගමැති පවසයි. කාත්තන්කුඩි පොලිසියට මංගලාරාමාධිපති හිමියන්ගෙන් දෝෂාරෝපණයක්. කාත්තන්කුඩියේ පොලිසිය ඇතුලේ තියෙන ජල ටැංකියට ගහලා තියෙන්නේ අරාබි සාරහන්ගේ තෑග්ගක් හැටියට. ජීවිත 3ක් වෙනුවෙන් ජීවිතය අනතුරේ හෙළන අම්මා. බෝම්බෙන් පෙතිතැලුණු මල් කැකුළුවල හෙට දවස. එයා හොස්ත කෙනෙක් වෙන්න තමයි හිතේ තියෙන්නේ. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී අද සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5 දෙනෙක් මිය ගියා. පෙරහරක් නැරඹීමට ගොස් අට්‍රැක්ටරයකින් යලි පැමිණෙමින් සිටියේදී ඔවුන් වෑන් රථයක ගැටී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. මේ අනතුර සිදු වුණේ අද අලුයම එකට පමණ වැලිකන්ද සෙවණපිටිය හමුදා මාර්ග බාධකය අසලදී. ඊයේ රාත්‍රියේ දිමුලාගල පැවති පෙරහැරක් නරඹා අට්‍රැක්ටරයකින් ආපසු පැමිණෙමින් සිටි 21 දෙනෙකු මේ අනතුරට ලක් වුණා. ඒ පසුපසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් දොඩාංගල තහඩුවක් කඩගෙන යන රද්දක් කරන අපිත් දුවගෙන යලා බැලුවා. මැරලා වගේම ඔක්කොමයි. එම ස්ථානයේදීම දෙදෙනෙකු මිය ගිය අතර අනෙක් දෙදෙනා මිය ගියේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. මෙලෙස මිය ගියේ වැලිකන්ද බෝවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව් දෙනෙක් සහ තවත් අයෙක්. අපි පෙරහැර බලන්න ගිහිල්ලා ආවේ 12ට විතර. ඔක්කොම නිදාන් හිටියේ. මම නිදාගෙන හිටියේ නෑ. ඊට පස්සේ මට මතක එකපාරටම වෑන් එකක් හෙඩ්ලයිට් එකක් දාගෙන මාවා ඒක ආයෙ ඩිම් කරෙත් නෑ. එහෙම මැවිලා හැප්පු එක විතරයි මට මතක. එහෙන් පිටින්ම මමයි වගේ යාළුවා හිකුණා දුරට. නැගිටලා බලද්දී ඔක්කොම ලේ පෙරාන ඉන්නවා. ට්‍රැක්ටර් වලින් තමයි අපි ඒ කාලේ ඉඳලා මෙකින් අපි දිමුලාගල පෙරහැර බලන්න අපේ ගම්වාසීන් යන්නේ. ඊයේ සන්දෑවෙත් පවුලේ අයත් තවට අයත් එකතු වෙලා දිමුලාගල පෙරහැර ගිහිල්ලා බලලා එන අවස්ථාවේ සෙවණපිටිය මහවැව ප්‍රදේශයේදී වෑන් රථයක් ගැටිලා අපේ එකම පවුලේ 4 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තවත් පවුලක කාන්තාවක් මිය ගිහිල්ලා තියෙනවා. මියගොස් ඇත්තේ 31 හැවිරිදි සංජීවනී දිසානායක, 33 හැවිරිදි ශාමලි සකුන්තලා, 36 හැවිරිදි පුෂ්ප කුමාර, 38 හැවිරිදි අනෝමා කුමාරි සහ 64 හැවිරිදි WA සේපාලිකා යන අයයි. අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුර කළ වෑන් රථයේ රියදුරා ලබන පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ තේරීම්කාරක සභාව හමුවේ තමන්ද ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසනවා. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ඊයේ තේරීම්කාරක සභාවට පැමිණි කාත්තන්කුඩි පොලිස් නිලධාරීන්ට දෝෂාරෝපණයක් එල්ල කළා. පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ඊයේ පැමිණ සිටියේ කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ වත්මන් ස්ථානාධිපතිවරයායි. ප්‍රශ්න කිරීම හමුවේ ඔවුනට ඇතැම් අවස්ථාවන්හිදී පිළිතුරු ලබා දීමට හැකි වූයේ නැහැ. කත්තන්කුඩි සංවිධානයේ ලේකම්තුමා සාක්ෂි දෙමින් කිව්වා ඌ කෙලින්ම චෝදනා කරා කත්තන්කුඩි පොලිසිය සහරාන් වෙනුවෙන් තමයි හිටියේ කියලා. මං රාජකාරී වාර්තා කරපු කාලාසීපන් පසු කිසිදු පැමිණිල්ලක් එන්නේ නැහැ. අප දුන්න අස්සම් කරන එකේ තේරුම මොකද්ද? නමුත් ඒක දෙනවා ඔයගොල්ලෝ අස්සම් කරනවා යනවා. එළියට ගිහලා ත්‍රස්තවාදියට ගන්න. කත්තන්කුඩි ප්‍රදේශයේ ඔය වගේ දැනීම් පුරුදු තියෙන. ඒ කියන්නේ අරාබි භාෂාවෙන් මුලින් ලියලා ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාව. සිංහල භාෂාවෙන් නැද්ද? සිංහල භාෂාව. මෙතුමා කියනවා
කාත්තන්කුඩි පොලිසියට කියනවා කියලා දාරන් ගැන. බෝම්බ හදනු රැවිලා කියනවා. කොයි අවස්ථාවේදත් කාත්තන්කුඩි පොලිසිය කටයුතු කරේ නැහැ කියලා. සමාවෙන්න කාත්තන්කුඩි පොලිසිය සාරාන් ගැන දන්නවා. මෙතෙක් දුර කියන්න ඔබතුමාලට සාමය ගැන කිසි ඉංගියක් ලැබුණ නැද්ද? මේවා කියන්නේ නිකන් වෙන්නත් බෑයි කියලා. ඒකට පුළුවන් ඔය කරන්න පොලිසියක් ඕනේ නැහැ. ජනාධිපතිවරණේ දිහා මොනවද කරේ කියලා දන්නේ නැද්ද? ඔයසී කෙනෙක් කියන්නේ සාමාන්‍ය හුඟක් දේවල් දන්න කෙනෙක්නේ ප්‍රදේශයේ. ඒ සම්බන්ධයෙන් හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් මෙලෙස අදහස් පළ කළා. මේ දෙන්නගෙන් මේ ප්‍රශ්න අහන වෙලාවේ අපි දැක්කේ නිරුද්ධභාවයක්, නිහඬභාවයක්. ඇයි කියලා බැලුවාම ඇත්තටම උත්තර දෙන්න බැරුව ඇති කනගාටුයි. කාත්තන්කුඩියේ පොලිසිය ඇතුලේ තියෙන ජල ටැංකියට ගහලා තියෙන්නේ අරාබි සාරහන්ගේ තෑග්ගක් හැටියට. අපි පැහැදිලිව දැක්කා. කාත්තන්කුඩියේ පොලිසියේ ඉඳලා කිලෝමීටර් 2ක් දුර නෑ. සාරහන් දේශපාලන වේදිකා බැඳගෙන කෑ ගහලා යා කැන්වසින් කළා. ඇයි කාත්තන්කුඩිය පොලිසියට ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න බැරි වුනේ? මේ සාරාන් කියන පුජ්‍යලයට ශක්තිමත් වෙන්න නැගෙනහිර පළාත් වැඩ කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහයෝගය දීලා තියෙනවා. කාත්තන්කුඩ ස්ථානාධිපතිවරුන්ගෙන් ප්‍රශ්න කරලා වැඩක් නැහැ. මොකද මේ කියන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් තමයි පහළ පෙළේ ඉන්න නිලධාරි ක්‍රියාත්මක කරවන්නේ. මම තේරීම් කාරක සභාවට කට උත්තරයක් දෙන්න යන්න සූදානම්. මට අද උදේ කිතව ලිපියක් යොමු කළා මට සාක්ෂි ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඉකුත් 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හෙට පස්වරුවේ යළිත් රැස්වීමට නියමිතයි. කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද කමිටු සමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ ඇතැම් සාක්ෂිකරුවන් ජනමාධ්‍යයට පූර්ව දැනුම් දීමකින් තොරව කැඳවා ජනමාධ්‍යවේදීන්ද නොමැතිව ඔවුන්ගේ සාක්ෂි ලබා ගැනීමටයි. පසුගියදා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරු අද යලි සිය අමාත්‍ය ධුරවල වගකීම් බහරගත්තා. ඔවුන් ජනපති ඉදිරියේ සිය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේ අද පෙරවරු කාලයේදී. ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සියලු දෙනා රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් සමගින් සිය දුර අත්හැරීමට තීරණය කළේ පසුගිය 3 වැනිදායි. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සහ බස්නාහිර ආණ්ඩුකාර අසත් සාලි නැගෙනහිර ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා යන අය දුරවලින් ඉවත් විය යුතු බව පවසමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මහනුවරදී උපවාසයක නිරත වූ බැවිනුයි. කෙසේ වෙතත් සියලු මුස්ලිම් අමාත්‍යවරුන් එලෙස සිය වගකීම් අත්හැරීම ගැන ත්‍රිනිකායික මහා සංඝරත්නය සිය කනස්සල්ල පළ කළා. ඒ අනුවයි මුස්ලිම් ඇමතිවරු අස්ගිරි මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරුවන බැහැදක ඒ පිළිබඳව සාකච්ඡා කළේ. විපක්ෂ නායකවරයා සමගද එම පිරිස සාකච්ඡාවක නිරත වූ අතර යලි අමාත්‍ය දුර බාර ගැනීම ගැන ඔවුන් ඊයේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වුණා. එහිදී තීරණය වී ඇත්තේ පක්ෂ නායකත්වයට එහි අවසාන වගකීම පැවරීමටයි. ඒ එතුමන්ලා නියෝජනය කරන පක්ෂවල නායකත්වය විසින් ආරාධනා කරොත් ඇමතිකම් බාර ගන්නවයි කියන එක තමයි ප්‍රාණ වශයෙන් සියලු දෙනාම එකඟත්වයකට පැමිණියේ. ඒ අනුව කබීර් හෂීම් මහතා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යදුරේත් අබ්දුල් හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යදුරේත් අද යලි දිවුරුම් දුන්නා. ඔවුන් දෙදෙනා නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් සහ රිෂාඩ් බදියුද්දීන් ඇතුළු තවත් 5 දෙනෙකු යලි අමාත්‍ය දුර බාර ගැනීම ගැන මෙතෙක් තීරණය කර නැහැ. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ලැබුණේ මෙවැනි පිළිතුරක්. මුස්ලිම් කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසයක සහ රිෂාඩ් බදුල්දීන් මැතිතුමාගේ පක්ෂයේ රවුෆ් හකීම් මැතිතුමයි රිෂාඩ් බදුල්දීන් මැතිතුමයි මේ පිළිබඳව තීන්දුව කළ යුතුයි කියන අදහස තමයි ආවේ තන. රිෂාඩ් බදුල්දීන් අමාත්‍ය ධුරේ නැවත වරක් ඒ කියන්නේ බාරගනී කියලා. නෑ එතුමාගේ අදහස නම් එතුමාගේ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ තමයි එතුමා තීන්දුවක් ගන්න කියන එක. ඇමති තනතුරු වලින් ඉල්ලා අස් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද නැවතත් ඇමති තනතුරු බාර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තරමක උණුසුම් කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව තොරතුරු ඇතුළුව අද විවාදයේ තවත් තොරතුරුයි මේ. රට හදන තැන අමාත්‍ය තනතුර ඉවත් වෙලා පරීක්ෂණයට මාසයක් කාලයක් දෙනවා කියලා හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහත්මයා මේ කියලා තියෙනවා. ඒකම ගරු සභානායකගේ මේව අද ඇලර්ට් එකක් දැක්කා ආපහු නැවත දිවුරුම් දීලා තියෙනවා කියලා. ඉතින් අපිට දිවුරුම් දුන්න එකේ ප්‍රශ්නයක් නැහැ. මට දැනගන්න ඕනේ එකම දෙයයි පරීක්ෂණ අවසන්ද එහෙම නැත්නම් මාසයක් කාලය ඉවරද කියන එක. අමාත්‍යවරුන් දිවුරුම් දීමේ කටයුත්තට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නැහැ. ඉතින් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අවශ්‍ය තැනට යොමු කරන්න ඕනේ.
අපි නිරන්තරයෙන්ම කිව්වා මේ ඉල්ලා අස්වීම මේ විශ්වාසභංග යෝජනාවේදී රජය ආරක්ෂා වීම සඳහා ගත්ත පියවරක් හැටියට. හැබැයි මේ රංගනය අද වෙනකොට එලි දැක්විලා තියෙනවා. එක පැත්තකින් අපි කියන්නේ නැහැ ඒ ඇමතිවරු දිවුරුම් දීම වැරදිකාරයක් කියන එක. හැබැයි අපි එදා කිව්වේ ඒ ඇමතිවරුන් ඉල්ලා අස්වීම වැරදිකාරයක්. අද වෙනකොට දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම් ඇමතුමත් හලීම් ඇමතුමත් දිවුරුම් දීලා තියෙනවා. හලීම් ඇමතුමාටත් විරුද්ධව එතුමාගේ සහෝදරයා සම්බන්ධයෙන් මේ කාරක සභාවේදී විවිධ කාරණා ඇති වෙලා තියෙනවා. කොහොමද ඒ අවසර ලබා දීම සිදු වෙලා තියෙන්නේ කියලා අපිට ආරංචි විදිහට හෙට දිනේ හෝ නිදුරු දිනයක් යද්දී රිෂාඩ් බදුරුදීන් ඇමතුමා හැර අනිකුත් සියලුම ඉවත් වෙච්ච මන්ත්‍රීවරු ඇමතිවරුන් නැවත දිවුරුම් දීමක් සිදු කරනවා. හැබැයි අපි කියන්නේ ඔවුන් කල යුතුව තිබ්බේ මේ පරීක්ෂණ සඳහා සහයෝගය ලබා දීම මිසක් මේ ආකාරයට ආණ්ඩුව අපහසුතාවයකට පත් වෙද්දී ජාතිවාදය පදනම් කරගෙන ඉල්ලා අස්වීමක් සිදු කිරීම නෙවෙයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ පාක්ෂිකයන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ගෞරවනීය තීන්දුවකට එළඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති හමුවකදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරයන් අද ජනාධිපතිතුමා හමුණා. ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ජනාධිපතිවරණය මේ අවුරුද්දේ අවසානයේ තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම ඔබට මම දෙන පණිවිඩය තමයි පක්ෂයත් ඔබත් කිසි කෙනෙක් අතරමං වෙන්නේ නැති ඔබටත් ඔබේ ආත්ම ගෞරවය රැකෙන ගෞරවනීය තීන්දුවක් තමයි අපි ගන්නෙ. පාර්ලිමේන්තු කණ්ඩායමක් ඉන්නවා, පළාත් සභාවල අපේ ඉන්නවා, ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරු අපේ විශාල සංඛ්‍යාවක් ඉන්න ඔක්කොම ගත්තාම පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනගන්න නායකත්වය ගන්න පුළුවන් මහා ප්‍රබල අවියක් ප්‍රබල ශක්තියක් අපි බොහොම පැහැදිලිව මම කියන්නේ ඊටාම වැදගත් ගෞරවනීය තීන්දුවකට තමයි අපි යන්නේ. එහෙම නැතුව මාරු වැටෙන අසරණ වෙන එහෙම තීන්දුවකට යන්නේ නැහැ. ඔබටත් රටටත් පක්ෂයටත් හොඳක් වෙන තීන්දුවක තමයි අපි ඉන්නේ. ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙල එකයි අපි ඉන්නේ. ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න. කවුරුන් කෙසේ කුමන විදිහට මාව විවේචනය කළා. මේ රට තුල මං ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියෙනවා බොහොම පැහැදිලිවම. ඒක තමයි ලොකුම ජයග්‍රහණය. ඔය මාධ්‍යෙන් ගහන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ දීලා තියෙන නිදහස් අයිතිය නිසා. 2015 ජනවාරියට මගේ මැතිවරණ ප්‍රකාශනයේ මම කරපු ප්‍රධාන දේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම. ඒක කළා තියෙනවා. අද අගමැතිවරයා හෝමාගම ප්‍රදේශයේ සමෘද්ධි සහනාධාර ප්‍රධානයට එක් වුණා. එහිදී පළ වූ අදහස් වෙතයි මේ අවධානය. ජනතාවට සමෘද්ධි හිමිකම ලබා දීම වෙනුවෙන් හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510ක් වෙනුවෙන් සමෘද්ධි හිමිකම ලබා දුන්නා. අද කොළඹ දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාටම අවුරුදු ගණනාවකට පසුව සමෘද්ධි ලබා දීලා තිබෙනවා. සමෘද්ධි සම්පත ලබා ගන්නට ඔබ අවුරුදු ගණනාවක් හිටියා. ඔබට සුදුසුකම් අවුරුදු 5කට 10කට ඉස්සෙල්ලා තිබුණාට ඒ සමෘද්ධි පත ලබා ගන්නට ඔබට අවස්ථාව ලැබුණේ නැහැ. මෙහෙම සුදුසුකම් තියෙන විශාල සංඛ්‍යාවකට රටේ සමෘද්ධි හිමිකම් ලබා ගන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. අද විශේෂයෙන්ම අපි ඔබට සමෘද්ධි හිමිකම් ලබලා දෙනවා. ඔබේ අයිතිය මීට ඉස්සෙල්ලා ක්‍රියාත්මක කරන්න තිබුණා. ඒත් ඇත්ත වශයෙන්ම මේ බලාත්මුරු ඉෂ්ට කරන්න පුළුවන් උනේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙන් පස්සේ පමණයි. අවුරුදු 5ක්, අවුරුදු 10ක්, අවුරුදු 20ක් සමෘද්ධි ලැබුවේ නැපෑ හිටියා. Tamanට සුදුසුකම් තිබුණා. සුදුසුකම් තිබුණාට Tamanට ලැබුණේ නැහැ. යම් කිසි හේතුවකට Taman මේ ලයිස්ට්ුවෙන් ඉවත් කර. ඒ විශාල බරක්, විශාල දුකක් ඔබට විඳින්න සිදු වුණා. ඒ ගැන අපි සියලු දෙනාම කනගාටු වෙනවා. ඉතින් විශේෂයෙන්ම 2015 දී අපි පොරොන්දුවක් වුණා මේ සුදුසුකම් තියෙන සියලු දෙනාටම මේ සමෘද්ධිය ලබා දෙනවා කියලා. අපි කොච්චර උත්සාහ කරත් ඇත්ත වශයෙන්ම මේ අමාත්‍යංශ අපිට ආණ්ඩුව 2015 ලැබුණාට මේ අමාත්‍යංශ අපිට ලැබුණේ 2018 විතරයි. තම පාලන සමය තුළ දරුවන් බඩගින්නේ මිය යාමට ඉඩ නොදුන් බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඒ අද පැවති උත්සවයකට සහභාගී වෙමින්. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභාවේ නව සභාශාලාව අද පෙරවරුවේ විවෘත කෙරුණේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අතින්. දරුවෙක් මැරෙනවා කුසගින්. අපි ඇහුවද මේක අපේ කාලේ.
අද මිනිසුන්ට කන්න නැහැ. අතේ සල්ලි නැහැ. හැබැයි කතාව මහා ලොකු කතාවක්. රටම සම්පතින් පිරීලා ඉදිරිය ගියයි කියලා කියන්නේ. යම් කිසි දෙයකට මිලියන 10ක් වියදම් කළොත් ප්‍රචාරයට වියදම් කරනවා මිලියන 30ක්. අපි සල්ලි ගෙව්වේ නැහැ හරියට කියලා රූපවාහිනියේ නඩු. අද අපිට කියනවා ණය ගන්නවා ණය ගත්තා ණය ගත්තා. අපි ණය ගත්තේ මොකටද? යම් කිසි දෙයක් බිහි කරන්න. මේ හැම දෙයකින්ම උනේ රටේ සම්පත් වැඩිවීම හා රටේ අගය වැඩිවීම. ඔලබවරාය නගරය 65ක්වත් අපි ගත්තේ නැහැ. අපි කරේ උන්ට කිව්වා මේකකින් ගොඩ මේ නගරය හදලා දෙන්න. ඒ වෙනුවට අපි නගරෙන් අකර කීපයක් දෙන්නම්. මට බැනලා මේක වික්කා අකර විකුල්ලා තියෙනවා කියලා අකර 450ම අවුරුදු 200කට බදු දුන්නා. ත්‍රස්තවාදය පරදා මතු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂිකත්වය. කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී ආරක්ෂකංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇති වෙඩි හුමාරුවකින් පසු නිවසක් තුළ බෝම්බ පිපිරීමෙන් පිරිසක් මිය ගියා. පසුදින කළ පරීක්ෂාවේදී මේ දියණිය සහ ඇගේ මව ආරක්ෂක අංශවලට හමු වුණා. මේ දියණියට ආරක්ෂක අංශවල කාරුණිකත්වය නොමදව හිමි වූ ආකාරය ගැන රටම කතා කළා. මෙලෙස මුදාගනු ලැබුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහරාන්ගේ බිරිඳ සහ දියණිය බව පසුව හෙළි වුණා. ත්‍රස්තවාදියාගේ දරුවා බේරා ගනිමින් මිනිසත්කමේ වටිනාකම ලොවට ප්‍රදර්ශනය කළ ඒ විරුවා මේජර් සජිත හේමකුමාර සුදුසිංහයි. ඔහුගේ කතාව හෙට අද දවස වැඩසටහනින් අප ඔබ වෙත ගෙන එනවා. ඒ අනුව හෙට උදෑසන 6:30ට අද දවස වැඩසටහන සමග එක්වන ලෙසට අපි ඔබට ඇරයුම් කරනවා. පස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට මාස 2ක් සපිරෙන්නට තවත් තිබෙන්නේ දින කිහිපයක් පමණයි. මේ ඛේදවාචකයෙන් බොහෝ පිරිසකට දිවි අහිමි වද්දී මේ වන විට එහි වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ කුඩා දරුවන්ට. ජාතික ළමාරක්ෂක අධිකාරියට අනුව මීගමුව කටුවාපිටිය ප්‍රදේශයේ පමණක් ළමුන් 100කට අධික පිරිසක් මේ ප්‍රහාරයෙන් පීඩාවට පත් වුණා. පාස්කු ඉරිදා ඉලක්ක කරගනිමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරවල වැඩිම බලපෑම එල්ල වුණේ කටුවාපිටියට. අදටත් කටුවාපිටිය පුරාම එම අමිහිරි මතකය ශේෂව පවතිනවා. එම පිපිරීම සිදුවී මාස 2ක් සපිරෙන්නට ආසන්න නමුත් එම පිපිරීමෙන් දරුණු තුවාල ලැබූ ඇතැමුන් තවමත් පීඩා විඳිනවා. මේ ප්‍රහාරයේ වැඩිම බලපෑම එල්ල වුණේ දරුවන්ට. දරුවන් බොහෝ පිරිසකට Tamanගේ දෙමව්පියන් අහිමි වුණා. ඒ වගේම තවත් දරුවන් විශාල පිරිසක් මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා. තවත් දරුවන් බොහෝ පිරිසක් මේ වන විට දරුණු තුවාල ලබා රෝගී තත්ත්වයට පත් වෙලා සිටිනවා. කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයෙන් ළමුන්ට සිදු වූ හානිය ගැන ජාතික ළමාරක්ෂක අධිකාරිය පසුගියදා සංගණනයක නිරත වුණා. එම වාර්තාවට අනුව කටුවාපිටියේ පමණක් ළමුන් 23 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් මිය ගියා. එක් දරුවෙකුට සිදු වූයේ කුමක්දැයි තවමත් හඳුනාගෙන නැහැ. ප්‍රහාරයෙන් දරුවන් 18 දෙනෙකුට මවද තවත් දරුවන් 4 දෙනෙකුට පියාද අහිමි වුණා. මව්පිය දෙදෙනාම අහිමිව අසරණව සිටින ළමුන් ගණන 3ක්. මායි මල්ලි පල්ලියට ගියාට පස්සේ මේ කතාවක් පවත්වද්දි තමයි බෝම්බේ පිපිරලා තියෙන්නේ. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය ගැන එලෙස මතකයන් අවදි කළ කටුවාපිටියේ ස්නේහා මින්දානි හිසේ ශල්‍ය කර්මයකට ලක් කළ දැරියක්. මෙයාගේ මේ ඉස්සරහා හිස් කබල මේක ගලවලා පුංචි බොරැල්ලේ මිනිස් පටක බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ මාස 6කට. ස්නේහා මින්දානි ඉගෙනම ලැබුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ. ඇය පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයටද පෙනී සිටියා. ලකුණු 100ට වැඩි දරුවන්ට සහතිකේ ආවි ඊයේ තමයි අපිට මේක තැපෑලෙන් ලැබෙන්නේ. මේ තියෙන ඒ දරුවාගේ සහතිකේ මෙයා ලකුණු 129ක ලකුණු ප්‍රමාණයක් අරගන්නවා මේ ස්නේහා කියන මේ දුව අකුරු හොන්දට ලියනවා. ඒ දරුවා මේ පාසලට එන්න පුළුවන් මට්ටමක නෙමෙයි ඉන්නේ. මම කවුරු වෙන්න වගේද බලාපොරොත්තු වෙලා හිටි ඉස්කෝලේ ඉගෙනගෙන. එයා හොස්ට් කෙනෙක් වෙන්න තමයි හිතේ තියෙන්නේ. කටුවාපිටියේ සයුර සත්සරත් මේ ප්‍රහාරයෙන් දරුණු තුවාල ලබා එක්තැන්ව සිටිනවා. ඔහු ගැන තොරතුරු කියන්නට ඔහුගේ මව්පියන් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.
සයුර ඉගෙනම ලැබූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ පන්තිබාර ගුරුතුමිය සයුර ගැන මේ විදිහට හඬ අවදි කළා. සයුර සස්සර කියන්නේ මගේ පන්තියේ හිටිය ගොඩක්ම අහිංසක පිරිමි දරුවන් අතරින් අහිංසකම පිරිමි දරුවා. බැනුම් අහලවත් නැහැ. ඒ තරම් අහිංසකයි. හැම වැඩටම මට උදව් වෙනවා. මම ශිෂ්‍යත්වයේ චුවර් කරන මට්ටමක හිටිය දරුවේ. පන්තියට ආවම අනිල් ළමයි ආවම දරුවෝ නැති එක මට හරි පාළුයි පන්තිය. ස්නේහා සයුර පමණක් නොවේ. තවත් ළමුන් බොහෝ පිරිසක් මේ ප්‍රහාරයෙන් අසරණ වුණා. මේ දරුවන්ට දැන් තියෙන තත්ත්වය වඩා යහපත් විදියට වෙනස් කර ගැනීම සඳහා වෙන අතහිතදීම් අපි කරන්නට වෙනවා. ඔබට පුළුවන් නම් ආධාර උපකාර කිරීමේ ඒ සූදානමක් තිබේ නම් ඒ සඳහා අමතන්න කියන ආදරණීය ආයාචනාත්මකව දැනුම් දීම ඒ දරුවන් වෙනුවෙන් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඇත්තරම අපේ බලාපොරොත්තු අපේ තීමාව තමයි දරුවන් අපේ කියන සංකල්පය මේ රට තුල දියත් කරන එක. ඒ අනුව ඔවුන් වෙනුවෙන් පිහිටක් විය හැකි අය වෙතොත් මේ විද්‍යුත් ලිපිනයෙන් හෝ 0112 77 89 දරන ෆැක්ස් අංකයෙන් හෝ 0112 77 89 11 දරන දුරකථන අංකයෙන් විමසීම් කළ හැකියි. එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සඳහන් කළා. මේ අතර පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අද විවිධ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දිනනශ්‍යය දාන්න ඕන. රජිත් ප්‍රේමදාස මහතා එතුමත් හොඳයි. එතකොට දයාගමගේ මහත්මයා අදත් කිව්වා එතුමත් කවුරුත් ඉල්ලන්නේ නැත්නම් එතුමා ඉල්ලන්නම් කියලා. ඔබතුමාලා කොහොමද ජනාධිපතිවරණයට සූදානම් වෙන්නේ? ඒකාබද්ධවද යන්නේ? අපි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. සියලු පක්ෂවලට එකග වෙලා වැඩ කරන්න පුළුවන් ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක්. අපි ආයේ පොදු අපේක්ෂකයෝ දාන්නේ නැහැ. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා අපි ගාව ඉන්නවා. ඒ වෙලාවට අපි ඉදිරිපත් කරන්න. අපේක්ෂකයා තීරණය කරලා තියෙන්නේ තාම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් නම් කරලා නැති නිසා තමුන්ට හිතෙන අපේක්ෂකයන්ගේ නම් කියන එක නැතුව සාමික වගකීමකින් අපේක්ෂකයා තෝරවට පස්සේ අපේක්ෂකගේ නම කියන්න කියලා තමයි කිව්වේ. මේ අතර අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී ගාමිණී ලොකුගේ මහතාද ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අදහස් පළ කළා. දැන් මයන්ත දිසානායකගේ සුමානේ තමල් රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති අපේක්ෂකයා කරලා. තවත් එක්කෙනෙක් රාජපක්ෂ මැති නියෝජන අපේක්ෂකයා කරනවා. අපේ පක්ෂ හොඳ දේශපාලන පක්ෂයක්. අපි ප්‍රාදේශ සභා මැතිවරණට ගිහිලා ජයග්‍රහණය පෙන්නුම් කරපු දේශපාලන පක්ෂයක්. අපේ සම්මේලනයේ තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ සම්මේලනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ අපේක්ෂක. කැබිනට් මණ්ඩලයේ රැස්වීම හරහා ආණ්ඩුවේ එකමුතුභාවයේ රටට ප්‍රදර්ශනය වූ බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ මහවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුවයි. අපේ කැබිනට් මණ්ඩලය හම්බෙලා රජයේ වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කටයුතු කරලා තියෙනවා. මේක තමයි මාධ්‍යයෙන් යම් විදිහේ වැරදි මතයක් ඉදිරිපත් කරලා තිබා. මේකේ යම් ප්‍රශ්න තිබෙනවා. අද එකමුතුභාවය පෙන්වලා තිබෙනවා. විපක්ෂයේ පෞද්ගලික දවස් චෝදනාවන් ගණනාවක් තිබ්බ කැබිනට් මණ්ඩලය රැස්වීම නොවෙන සමහර. ඔය ඉතින් විපක්ෂයේ ලෙවල් එකම ඉන්න තියෙනනේ සදාකල් මේ ලෙවල් එකේ ඉන්න පුළුවන්. අපිට තියෙන්නේ මේ වගේ අවස්ථාවක රටක් ඉදිරියට ගෙනියන තියෙන අවස්ථාවක විපක්ෂ වෙනින් ලෝකෙක සිටින්නේ. ජනතාවත් එක්ක අත්වල බැඳ රටක් හදන්න මිසක් වෛරක්කාරයෙන් රටක් ගෙනියන්න බෑ. රටේ ආර්ථික සම්බන්ධයෙන් මොනවද දෙන්න තියෙන අදහස? ආර්ථිකයෙන් තියෙන්නේ එතන ප්‍රශ්න තියෙනවා. ලෝකේ හැමතැනම ප්‍රශ්න තිබ්බට අපේ ලංකාවට මේකට ග්‍රහණය වෙලා තියෙනවා. අපිට තියෙන දක්ෂයොත් එක්ක එකතු වෙලා මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ආර්ථික හදා දෙන්න. ඒ හදන ගමනක් තමයි අපි පේන්න තියෙන්නේ. හැබැයි යම් ප්‍රශ්න තියෙනවා අපි කනගාටු වෙනවා. නමුත් අපි එකට මේ අහිංසක ජනතාවට අදට වඩා හෙට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් මාර්ගයක් අපි ඇති කරලා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඡන්ද කල් දැමීමේ උත්සාහය අනුමත කළ නොහැකි බව ඒකාපත විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.
ඡන්ද බලය ජනතාවගේ නොසෙල්විය හැකි බලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තියේ සහතික වී තිබෙනවා. ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බැඳී සිටිනවා. බොහෝ විට පෙබරවාරි මාසයේ අවසානයේදී පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන් අවුරුදු 4.5 වෙනවා. පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඡන්දේ නොතිබා ඉඳීම පටහැනි බව අපි ප්‍රකාශ කරන්න ඕනේ. මයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවෙක් මිය යාම ප්‍රධාන හේතුව පෝෂ්‍යදාහී ආහාර නොලැබී. මේ සිද්ධිය ගැන ඉතිහාසය කියනවා නම් මේ අපේ රජයේ කාලේ සමෘද්ධිය ලබා දෙන්න කටයුතු කරපු පවුල. ඒක මේ ආණ්ඩුවෙන් ඉවත් කෙරුවා. දැන් ලක්ෂ 5කට සමෘද්ධිය දෙනවයි කියලා. මේ දෙන සමෘද්ධිය දෙන අවස්ථාවේවත් මේ පවුලේ ගැන අවධානය රජයට යොමු වුණේ නැහැ. සමෘද්ධියටපත් උනේ මේ රජයේ වගකිව යුතු ඇමතිවරයෙක්. එතුමාගේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තමයි අර සමෘද්ධි ටී-ෂර්ට් එක නිෂ්පාදනය. ඒකට ගෙවාපු මුදල රුපියල් කෝටි 7.5. උත්සව සඳහා කරන වියදම රුපියල් ලක්ෂ 3000ක් විතර. මේ ලක්ෂ 3000ක් වියදම් කරන්නේ සමෘද්ධි බැංකුවේ තියෙන සල්ලි වලින්. මේ ලිච්ඡවී පාලනය ගැන කතා කරලා වහබොන්න ඕනේ කියලා තව කෙනෙක් කියනවා. ලිච්ඡවී පාලනය කියන සමගියෙන් එකතු වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිර යන්න තමයි 2015 ජනවාරි මාසේ 9 වෙනිදා පටන් ගත්. දැන් මේක සමගියෙන් එකතු වෙලා සමගියෙන් ගසාගෙන කාලා සමගියෙන් මේකට විනාශ කරලා අසමගිය ඇති කරලා මරා ගන්න තැනටපත් වෙලා තියෙනවා. මේ වලට රාවයක් යනවා විපක්ෂයේ විසින් කවිජය සූරිය මහත්මයා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත්. ඔය රාවයන් විශ්වාස කරන්න එපා. අපේ පක්ෂයෙන් ජයසූරියට දෙන්නේ නැහැ. ජීවිතය අනතුරේ දමා ජීවිතය හොයන දඹානේ මවක් ගැනයි අද අපි හතට කියන්නේ. හතට කියන්න. කැලයක් ඇතුළේ අසරණව ජීවත් වන දරු පවුලක් ගැන අපට තොරතුරක් ලැබුණේ දඹාන 30 කොටස ප්‍රදේශයෙන්. මේ දරු පවුල ගැන තොරතුරු සොයාගෙන හතට කියන්න අපේ කණ්ඩායම දඹානට ගියා. අතිශය දුෂ්කර ගමනකින් පස්සේ ඒ නිවසට ළඟා වන විට අප දුටු දර්ශනයි මේ. මේ පුංචි පැල්පතේ ජීවත් වෙන්නේ සිරියාවතී සරත් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනයි. සිරියාවතිගේ ස්වාමි පුරුෂයා අද උත්පලයි. ඒ ගසකින් වැටීමෙන් කුඳු වැට පෙළට සිදු ආබාධයක් හේතුවෙන්. මේ නිසාම පවුල බර කරටගත්ත සිරියාවතී අද දරු තිදෙනා ජීවත් කරන්නේ මේ විදිහට ගස් නැගලා. සිරියාවතී මේ විදිහට ගස් නගින්නේ ඉංගිනි ඇට කඩන්න. මොනවද හොයන්නේ යන්නේ කැලිට? ඉංගිනි ගස් කියලා ගස් ගත්ත නෑ වගේ ඇට මේ අරගෙන ඇවිල්ලා හොදලා වේලලා ඒවා විකුණගෙන තමයි. කොහොමද විකුණන්නේ? දඹාන හන්දියට. කීයක්ද හම්බ වෙන්නේ විකුණනට පස්සේ? කිලෝ එකකට 100ක්. මේ දරු තිදෙනා ජීවත් කරන්න දුක් ගැහැට විඳින සිරියාවතීට කිසිවෙකුගෙන් තාමත් පිහිටක් ලැබෙන්නේ නැහැ. කවුරු කිසිම කෙනෙක් හිටියට දෙන්නේ නැහැ. හාල් කිලෝ එකක් තරමට. සමෘද්ධිය තියෙනවද? සමෘද්ධියක් නැහැ. මට ඒකටත් 1220ක් ගෙනියන්න කිව්වා. ඊට පස්සේ 1220ක් නැහැ කිව්වා කියලා. සමෘද්ධියක් නැහැ? නැහැ. දුන්නේ නැහැ. මේ සිරියාවතීගේ ලොකු දුව තරුෂි අවුරුදු 12යි. දෙවෙනි පුතා දිනකට අවුරුදු 8යි. මේ අතදරුවා දිමුතුගේ වයස අවුරුදු 1මාරයි. මගේ දරුවෝ දෙන්න අදටත් මම මේ හංග තියාගෙන ඉන්නේ ගමේ කට්ටිය ඔක්කොම ලැහැත්ති මගේ දරුවෝ දෙන්න මගෙන් ඈත් කරලා නිවාසයකට දාන්න. ඒවත් මම දරුවෝ දෙන්න දෙන්නේ නැහැ මම. වැඩිමහල් දරුවෝ දෙන්නම පාසල් යන වයසේ පසුව තාමත් මේ දරුවෝ පාසල් යන්නේ නැහැ. ඒ වෙනුවට දිනුකටත් අම්මත් එක්කම ජීවන බර උසුලන්න ගස් නගින්න වෙලා. අම්මයි මා දෙන ගොඩාක් උත්සාහවත් කරා මේ දරුවෝ දෙන්න බාර දෙන්න. එක එකගෙන් ගවුමක් කිල්ලilla ගිහින් මං ගෙවල් ගාන ගියා. ඒවත් ගවුම් කැල්ල දුන්නේ නැද්ද දරුවෝ දෙන්න ඉස්කෝලේ යන්න. ඉතින් මට මේ දරුවෝ මේ අවුරුදු 12ක් වෙනකම්වත් මට දා ගන්න බැරිනේ ඒකයි. ඉස්කෝලේ යන්න ආසයිද ඔයා? ඔව්. දිනක ඉස්කෝලේ යන්න ආසයිද? ඔව්. සපත්තුත් නැහැ. නෑ. සිරියාවතීට අද තියෙන ලොකුම බලාපොරොත්තුවයි මේ. මහත්තයාට මම වැඳලා කියන්න මහත්තයා මගේ දරුවෝ දෙන්න මට ඉස්කෝලේට ඇතුල් කරලා දෙන්න. එතනින් එහාට මම පුළුවන් විදිහට ඉස්කෝලේ යවා ගන්න. නැත්නම් පාම්නේ.
අතිශයින්ම පුරුෂයින්ට පමණයි. ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සත්කාරක එංගලන්තයේ ඊයේ සමත් වුණා. ඒ ඇෆ්ගනිස්තානයේ සමග පැවති තරගයෙන් ලකුණු 150ක දැවැන්ත ජයක් වාර්තා කරමින්. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලිත් පුවත් මුණගැසීම රාත්‍රී 10:30ට ඔබට සුබ රාත්‍රියක්.